ආයුබෝවන් සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා සෙනසුරාදා දවසේ සතියන්තයේ අපගේ මුණ ගැහිම 2022 ජූනි මාසේ 25 වෙනිදා අද දවසේ පුවත්පත් වලටයි අපි මුලින්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එන්න අපි යනවා මුලින්ම දිව ඉන පුවත්පතට. දිව ඉන පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ සතොස නඩුවට ජොනීට සිතාසි අරගලයට පහර දීම CIDත් පැය 4ක් ප්‍රශ්න කරයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඔබ මේ දකින්නේ ඒ වාර්තාව AJA අබේනායක දිවයින පුවත්පතට වාර්තා කරනවා. හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සතොස, හිටපු සභාපති ජොන්ස්ටන් එරාජ් ප්‍රනාන්දු සහ සතොස, හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ කාජා මොහදීන් මොහමඩ් සාකීර් යන විත්තිකරුවන් 30 දෙනාට ලබන 4 වෙනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසිය වීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේ කියන තොරතුරු තමයි අද දවසේදී වාර්තා කරන්නේ. ඒ සමගම හේමන්ත රන්දුණු වාර්තා කරනවා එම සිරස්තලයටම අදාළව අරගලයට පහර දීම සම්බන්ධයෙන් තොරතුරු ගාලු මුදර සමකමේ අරගලට එල්ලූ මැර ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් ඊයේ පැය 4ක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා කියන තොරතුරු තමයි අද දවසේදී වාර්තා කරන්නේ දිවයින පුවත්පත ප්‍රධානම සිරස්තලයේ විදිහට. ඊළඟට අපි යන්න සූදානම් වෙන්නේ ඕස්ට්‍රේලියාව. ඔබට ගොඩක් ස්තුතියි කියලා ඡායාරූපකුත් එක දවසේ ප්‍රවෘත්ති වාර්තා කරනවා. ඊයේ දවසේ පැවැත් වූ තරඟය සම්බන්ධයෙන් විශේෂයෙන්ම බොහෝ දෙනෙක් කහ වර්ණයෙන් සැරසිලා ක්‍රීඩා තරඟය නරඹන්නට පැමිණි සිටපු ආකාරය පිළිබඳව අද දවසේදී පුවත්පත් වාර්තා කරනවා. හැම පුවත්පතකම වගේ මේ තොරතුරු එකතු කරලා දෙවෙනවා. දිවයින පුවත්පත ප්‍රධානම සිරස්තලයක් බවට පත් කරගන්නවා ඡායාරූපයකුත් එක්ක. ඕස්ට්‍රේලියාව ඔබට ගොඩාක් ස්තුතියි. මෙරට පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ පවා ශ්‍රී ලංකාවට තරඟ සංචාරයක් සඳහා පැමිණි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට ස්තුතිය පළ කිරීම පිණිස කහපාටින් සැරසී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඊයේ පැමිණි සිටි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ පිරිසක් තමයි මේ ඡායාරූපයෙන් දකින්නේ. මෙවර ඒ පිළිබඳව ක්‍රීඩා අතිරේකයන් වලට අමතරව ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල අතරටත් එකතු කරගෙන තිබෙනවා මේ කාරණාව. ඊළඟට අපි යන්න සූදානම් වෙනවා තවත් කරුණකට. ආයෝජන ප්‍රවර්ධන ඇමති ධුරයට ධම්මික කියලා අද දවසේදී ඡායාරූපකත් එක්ක ශාම්නුවන් ගණේවත්ත තොරතුරක් වාර්තා කරනවා. ඔබ මේ දකින්නේ ඒ කාරණාව. ඔය විදිහට අද දවසේදී මේ පිළිබඳව කතා බහ කරනකොට විශේෂයෙන්ම තොරතුරු ගණනාවක් අද දවසේ ඉදිරිපත් කරලා තිබෙනවා. සියලුම පොත්පත් පහේ මේ පිළිබඳවත් පහුගිය දවස් කිහිපෙම තොරතුරු මවපු සිරස්තල එකතු කරපු කාරණාව බවට පත් වුණා. මේ ධම්මික පෙරේරාගේ පැමිණීම, අමාත්‍ය ධූරයක් හිමිවීම කියන කාරණා සියල්ලම ඒත් එක්කම මේ පිළිබඳව යම් පිරිසක් නඩු මගට පැමිණීම, එහෙම නැත්නම් ඒ පිළිබඳව අධිකරණය කරා ගමන් කිරීමේ කාරණාත් පහුගිය දවස්වල අපි ඔබට ඉදිරිපත් කරා පුවත්පත් ආශ්‍රයෙන්. ඒ සමගම අද දවසේදී ලංගම නඩුවෙන් වෙල්ගම නිදහස් කියලා AJA අබේනායක ප්‍රවෘත්තියක් වාර්තා කරනවා දිවයින පුවත්පතට. ලංගම නඩුව හා සම්බන්ධ කාරණාත් එක්ක තමයි මේ පිළිබඳව කතා කරන්නේ. එහි තව දුරටත් තිබෙන තොරතුරු වලට අපි ගමන් කරන්න සූදානම් වෙනවා. අද දවසේදී දිවයින පුවත්පතේ ලංකා ගමනාගමන මණ්ඩලයට උපසභාපති ධුරයක් ඇති කර එම තනතුරට පුද්ගලයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අල්ලස්ව දූෂණ විමර්ශන කොමිසම සභාව විසින් පවරා තිබුණු නඩුවෙන් හිටපු ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ නියෝග කළයි කියන කාරණාව තමයි පුවත්පත අද දවසේදී වාර්තා කරන්නේ. ඒ සමගම IMF නියෝජිතයෝ ජනපති හමු වෙති කියලා ඡායාරූපකුත් එක්ක දවසේ දිවයින පුවත්පත තොරතුරක් වාර්තා කරනවා. IMF නියෝජිතයන්ගේ මේ ජනාධිපතිවරයාගේ මුණ ගැහිම හා සම්බන්ධ කාරණාව ඔබ මේ දකින්නේ ඒ පිළිබඳව ඉදිරිපත් කරන ඡායාරූපය. මේ තුල තවදුරටත් සඳහන් කරනවා මෙන්න මේ විදිහට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා පත් කර ඇති නියෝජිතයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරේදී කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී හමු වූ සතියක කාලයක් පටන් සිටින නියෝජිත පිරිස මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එල්මවීමට අදාළ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව දීර්ඝව අධ්‍යයනය කරනවායි කියලත් මේ තුල තවදුරටත් සඳහන් කරලා තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදේ ප්‍රතිපත්ති වලට අනුකූලව මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා අපේක්ෂා කරන බව නියෝජිත පිරිස තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරයි කියලා තමයි ප්‍රවෘත්ති පත්‍ර තුළ වාර්තා වෙන්නේ. කොහොම නමුත් රටේ තියෙන මේ අර්බුදකාරී තත්ත්වෙන් මිදීමට IMF කරා ගමන් කිරීමට මීට කලින් මේ පියවර ගන්න තිබුණා කියන කාරණාව නිරන්තරයෙන්ම කතා බහ කරපු දෙයක්. ජනාධිපතිවරයාත් ඒ බව පහුගිය දවසකදී ප්‍රකාශ කරා තමන්ට සිදුණු වැරද්දක් එය කියලා. කොහොම නමුත් දැන් මෙම සාකච්ඡා ආරම්භ වෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ තුලින් හෝ රටට යහපත් තත්ත්වයක් උදා වෙමින් ඉතාමත් පීඩාකාරී තත්ත්වයක ඉන්න රටේ ජනතාවට යහපත් තැනකට එන්නට ඉඩකඩක් ලැබේවි කියලා.
ඒ සමගම අපි යන්න සූදානම් වෙනවා තවත් ඡායාරූපිකුත් එක්ක ඉදිරිපත් කරන ප්‍රධාන සිරස්තලයකට දිවයින පුවත්පතේ සැරයින්ට පහර දුන් හමුදා නිලධාරියට අප වරකාපොළ ෂෙඩ් එකේ සිද්ධිය සම්බන්ධයෙන් තමයි මේ තොරතුර වාර්තා කරන්නේ. වරකාපොළ ඉන්දුන් පෙරමුම්හලේ රාජකාරියේදී සිටි පොලිස් සැරයන්වරයෙකුට අමානුෂික ලෙස පහර දුන් බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුද හමුදා අලුතිනවරයා රුපියල් ලක්ෂ 5ක් බැගින් වූ ශරීර අප දෙකක් මත මුදාහරින ලෙස වරකාපොළ මහේස්ත්‍රාත්වරිය පෙරේදා නියෝග කළයි කියලා තමයි මේ ප්‍රවෘත්තියත් වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම අපි දැක්කා මේ කාරණාව පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ධාරාවන් තුලත් ඒ වගේම සමාජ මාධ්‍ය තුලත් මේ හා සම්බන්ධ වීඩියෝ පට විකාශන වුණා, ඉදිරිපත් වුණා. ඊටමත් කලහකාරී තත්වයක් සහ අනුමත කරන්න බැරි කාරණාවක් එකම ෂෙඩ් එකේ රාජකාරී කටයුතු වල නිරත වෙලා හිටපු මේ පොලිස් නිලධාරියාත් සහ හමුදා නිලධාරියා මේ විදිහට පහර කෑම් සහ පහර දීම් වලට හේතුව අයත්තාලිස් එහෙම නැත්නම් අයුතු විදිහට තෙල් ලබා ගැනීම සඳහා තමයි හිතවතුන්ට යම් යම් අවස්ථා ලබා දීම. මේ කාරණාවේදී සඳහන් වුණු දෙයක් තමයි මේ පොලිස් නිලධාරියාත් මීට පෙර ආතුව එවැනි සිද්ධීන් කිහිපයකටම උදව් දුන්නා කියන කාරණාව. ඉතින් මේ විදිහට තමයි මේ සිද්ධියක් දවසේදී ප්‍රධාන සිරස්තල අතරට පැමිණ තිබෙන්නේ. ඊයේ දිනේදී පුවත්පත්වල මේ පිළිබඳව විවිධ කරුණු කාරණා ඉදිරිපත් කරලා තිබුණා. ඒ සමගම මේ තෙල් ප්‍රශ්නය පිළිබඳව කතා බහ කරනකොට තෙල් නැව ගැන අද දවසේදී තොරතුරක් වාර්තා වෙනවා. එන දිනේ දැන්ම කියන්න බෑ. ඇමතිතුමා තමයි කියන්නේ. විශේෂ බාර අමාත්‍යවරයා විදිහට කියනවා කියලා ශිරාන් රණසිංහ අද දවසේදී වෙන පුවත්පතේ මේ තොරතුර වාර්තා කරනවා. මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දෙමින් සූදානම්ක් තිබියදී ඒ තීරණය පිළිබඳව නිල වශයෙන් තහවුරු කර ගැනීමටගත් උත්සාහයට කිසිදු නිලධාරියකින් පිළිතුරු ලැබුණේ නැහැ කියලා පුවත්පත වාර්තා කරනවා. ඒ සමගම අපි යන්න සූදානම් වෙනවා තවත් තෙල් ප්‍රශ්නයක් පිළිබඳව කාරණාවක් ඉදිරිපත් වෙනවා. අනුසිරස්තලයක් විදිහට දිවයින පුවත්පතල තුල පෙට්‍රල් නැව ප්‍රමාදුනේ අප නැතිව කියලා තමයි කියන්නේ. ශිරාන් රණසිංහමයි එයත් වාර්තා කරන්නේ. අලුත් සමාගමකින් මිලදීගත් මෙට්‍රික් ටොන් 40000ක් අඩංගු පෙට්‍රල් නෞකාව මෙරට පැමිණීම ප්‍රමාද වූයේ එම ගණදුනුවට ජාත්‍යන්තර බැංකුවක් අප නොවු නිසායයි තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කරා කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. තෙල් ප්‍රශ්නය ඉන්ධන අර්බුදය පිළිබඳව අද දවසේ පුවත්පත් සියල්ලම පහේ විවිධ තොරතුරු ඉදිරිපත් කරනකොට අපිට පේනවා දැන් මේ ඉදිරිපත් කරපු කාරණා එක්ක තෙල් හා සම්බන්ධ කාරණා දෙක තුනක්ම අද දවසේ දිවයින පුවත්පතත් තමන්ගේ ප්‍රධාන සිරස්තල අතරට එකතු කරගෙන තිබෙනවා. ඒ අතරතුර තෙල් පෝලිම් වලින් ඇහෙන කඳුළු කතා කියලත් වෙනමම සිරස්තලයක් අද දවසේදී දිවයින පුවත්පත තමන්ගේ පුවත්පතට එකතු කරගෙන තිබෙනවා. අපි යමු ඒ ප්‍රවෘත්තියට. තෙල් පෝලිම් වලින් ඇසෙන කඳුළු කතා ගමන් බලපත්‍රය හදාගන්න යන ගමන් තෙල් පොලිමට ගිය පුතා කන්ටේනර් එකට යට වී මරුට කියලා සිරස්තලක් එකතු වෙනවා. ඒ වගේම පිරවුම්හල් සේවකයන්ගෙන් පහර කෑ තරුණයා මරුට කියලා තවත් සිරස්තලයක් එකතු කරලා තිබෙනවා. ඉන්ධන ගන්න නවතා තිබූ ත්‍රිරෝධිය හැපුණු යතුරු පැදිකරු මරුට පොලිමේ නොසිර තෙල් ගන්න රුපියල් 500යි. පස්යාල පිරවුම්හලේ ඉන්ධන බෙදා හැරීමේ බලය රාත්‍රියේදී මැරයන්ගේ අතට. ඔන්න අද දවසේ වාර්තා කරන ප්‍රවෘත්ති පත්‍ර තුල තියෙන සිරස්තල අතර මෙවැනි දේවල් ඉදිරිපත් වෙලා තිබෙනවා. රට යන තැන හිතා ගන්න බැරි තත්ත්වයක් තමයි අපි හැමෝටම තිබෙන්නේ. මේ අර්බුදකාරී තත්ත්වෙනුත් එක්ක මිනිසුන්ගේ උද්වේගකරතාවයන්, මිනිසුන්ගේ මානසික තත්ත්වයන් ඊටමත් අයහපත් තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. දවස් ගණන් පෝලිං වල ඉන්නේ අවුව වැස්ස නොතකමින් ඔවුන්ට Tamanගේ රාජකාරියක් බවට පත් කර ගන්නට සිද්ධ වෙලා තිබෙනවා දවසේදී තෙල් ටිකක් ලබා ගැනීමේ කාර්යය. ඉතින් එයට අනිසි අතපෙවීම සහ විවිධ පුද්ගලයන්ගේ එකතු වීම පිළිබඳව අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම දැන් මේ පස්යාල පෙරවුම්හලේ රාත්‍රී කාලයට ඒ බෙදා හැරීමේ බලය ලබා ගන්නේ මැරයන් කියලත් අද දවසේ මේ විදිහට ප්‍රවෘත්ති වාර්තා වෙනවා. ඉතින් මේවා පිළිබඳව තවදුරටත් නිසි නියාමනයන් සහිතව කටයුතු කරන්නට අවශ්‍ය නිලධාරීන් කටයුතු කරනවා නම් ඒ තමයි මේ මොහොතේ සිදුවිය යුත්තේ. නැත්නම් ඉදිරියේදී තවදුරටත් ඉතාමත් බරපතල කාර්ය තත්ත්වයන් පිළිබඳව අපිට කතා බහ කරන්න සිද්ධ වෙයි. තෙල් ගැන කතා කරපු වෙලාවේ, ඉන්ධන ගැන කතා කරපු වෙලාවේ මේ හා සම්බන්ධව අපි ප්‍රවෘත්ති අංශ සකස් කරපු විශේෂ වාර්තාවකට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ඒ නිසා තෙල් හා සම්බන්ධ කාරණාවන් එක්ක කතා කරන මේ ප්‍රවෘත්තියට අපි දැන් අවධානය යොමු කරලා ඉමු.
තැන තැන ඉන්ධන පෝලිම් ඉවරයක් නැති වෙලාවක මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳනව වෙනුවට මේ ආණ්ඩුව කරන්නෙම මිනිස්සුන්ගේ ප්‍රශ්න තව තවත් වැඩි කරන එකයි. ජනතාව කුසගින්නේ දින ගණන් ඉන්ධන පෝලිමේ ඉන්නකොට ඊයේ දින ජනතාවගේ පීඩනය තවත් වැඩි කරමින් ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට රාජ්‍ය සහ IOC සමාගම කටයුතු කළා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 420ක් ලෙස ඉහළ දමා තිබෙනවා. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් දැන් 450යි. ඔටෝ ඩීසල් ලීටරයක්ද 111කින් වැඩි කර රුපියල් 400ක් ලෙස මිල ඉහළ දැමීමට කටයුතු කළා. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 445යි. මේ විදිහට ජනතාව තලලා පෙළලා ඉන්ධන මිල වැඩි කරද්දී එදා වේල හම්බ කරන් කන මිනිහගින්දලා ව්‍යාපාරිකයා දක්වා තවමත් ඉන්නේ පෝලිමේ. මේ පෝලිමට ගෙවෙන්නේ ඔවුන්ගේ වැඩ කරන පැය ගණන. මේ පෝලිමේ ඉන්න එකෙනුත් වෙන්නේ රටට පාඩුවක් මිස ලාභයක් නම් නෙමෙයි. එකා දෙන්න සහ බොරුදු පිටින් පෝලිම් වල මරා ගන්න තත්වයක් උද්ගත වෙලා තියෙන මොහොතක ඔවුන්ගේ පීඩනය තවත් වැඩිවන අයුරින් මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීම ජනතාවගේ පැත්තෙන් ඉතා අසාධාරණයි. දැන් ඇමතිතුමා කියනවා ඉන්ධන මේ ගණන් වලට වැඩි කරලත් රුපියලක් 2ක් පාඩුයිලු. සති 2කට මාසයකට සැරයක් ඉන්ධන මිල සංශෝධනය කරන්න වෙයිලු. 92 පෙට්‍රල් ලීටරයකට තවමත් රුපියලක පමණ අලාභයක් ඒ 92 තුල තිබෙනවා. ඩීසල් සඳහා යන පිරිවැය රුපියල් 400යි 760ක පිරිවැයක්. එනිසා තාමත් 760ක පමණ ලීටරයක අලාභයක් සමග තමයි මේ සංශෝධනය කරලා තිබෙන්නේ. භූමි තෙල් සඳහා යන පිරිවැය රුපියල් 362යි 726ක්. අද මෙහෙමෝත වෙන විටත් රුපියල් 275යි 726ක අලාභයක් භූමි තෙල් අලවිය තුලින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබනවා. සති දෙකකට වතාවක් හෝ මාසිකව අවශ්‍යතාවය අනුව ඒ සංශෝධනය කිරීම සඳහා ඊයේ දවසේ අනුමැතිය ලැබිලා තියෙනවා. ඉන්ධන මිල වැඩි වුණු ගමන් වැඩි වෙන සේවාවල කසකාරය තමයි බස්. අවස්ථා 350ක් යටතේ අපි බස් ගාස්තු ගණනය කිරීම සිදු කෙරුවා. එහිදී අවම ගාස්තුව වන රුපියල් 27ක ගාස්තුව රුපියල් 32 දක්වා ඉහළ යාමක් සිදු වෙනවා. සමස්ත බස් ගාස්තුව 19.5ක ප්‍රතිශතයකින් වැඩිවීමක් සිදු වෙනවා. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 27 සිට රුපියල් 32 දක්වා වැඩි වෙනවා. ඊට සමානුපාතික ලෙස අර්ධ සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී බස් රථවල ගාස්තුව වැඩිවීමක් සිදු වෙනවා. මේ සියලු බස් ගාස්තු වැඩිවීම අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ක්‍රියාත්මක වෙනවා. ත්‍රිරෝද රථ ගාස්තුත් අද සිට මිල ඉහළ යනවා. ඒ අනුව පළමු කිලෝමීටරයට අද සිට රුපියල් 100ක් අය කරන බව ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගම් පවසනවා. ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව ආපන ශාලාවල කෑම මිල ගණන්ද ඉහළ දැමීමටයි ආපන ශාලා හිමියන්ගේ සංගම් කටයුතු කර ඇත්තේ. මේ ඉන්ධන මිල වැඩි කිරීම ගැන ජනතාවගේ ප්‍රතිචාරය. තෙල් මිල වැඩි වෙලා වුණක් කවන්නේ මේ බඩු තියෙනවනේ. ලොකු ගානකින් වැඩි වෙලානේ ආපහු තෙල්. ඉතින් ඕම් පුළුවන්ද? පාන්දර අතරමාරින්න පොලිම ඒත් නෑනේ. සල්ලි තියෙනවා පෙට්‍රල් නෑ. ඊයේ වෙනද 338යි අද 420යි. ඒගොල්ලන් ඉතින් සුරසපෙන් දෙනවා. ඊ අවසානයේ ඉඳලා බොස් ඉන්නේ 338යි කියලා ආවේ පොලිම ඉන්නේ තාම. දැන් 420යි කියනවා. ඒ තෙල් ආවේ නෑ ගාන වැඩි. මේ අපි සල්ලි දීලා ගත්ත බඩු රජේ භාණ්ඩාගාරට ගියට පස්සේ ඒවට මොකද වෙන්නේ? හරෙන් පරන්තිය කිව්වා ජුනි වෙනකොට හාල් නෑ. ආච්චිට හාල් කරන්න ජුනි වෙනකොට හාල් නැත්තම් යකෝබ්බලා දැනගන්න ඕනේ ජුනි එකට ඉස්සෙල්ලා ජනතාවට ඒකට විසඳුම් හොයන්න. ජනතාවට විසඳුම් හොයලා දෙන්න තමයි ආණ්ඩුවක් පත් කරගන්නේ. නමුත් දැන් ආණ්ඩුවට තියෙන ප්‍රශ්න විසඳන්න ජනතාවට ඉස්සරහට එන්න වෙලා තියෙන තත්ත්වයක් තමයි අපිට පේන්නේ. පෝලිමට එකතු වෙනකොට තියෙන්නේ මිල එක ගාණක්, තෙල් ටික ගහ ගන්නකොට තියෙන්නේ ඊට වඩා ටිකක් වැඩි ගාණක්. ඕක තමයි මිල සූත්‍රයත් එක්ක දැන් මිනිසුන්ට මුහුණට පාන්න දෙලා සිදු වෙලා තියෙන තත්ත්වයේ බවට පත් වෙලා තිබෙන්නේ. තෙල් ගන්න සල්ලි තිබ්බත් තෙල් ගන්න විදියක් නැහැ. අවශ්‍ය තෙල් ටික නැහැ. ඕක තමයි වර්තමාන අර්බුදකාරී තත්ත්වයේ තියෙන තවත් එක පැතිකඩක් බවට පත් වෙලා තිබෙන්නේ. දවස් ගණන් පැය ගණන් අපිට රස්ತೆ ආදු වෙන්න සිද්ධ වෙලා තියෙනවා තෙල් පෝලිං වල. රස්සා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ දැන් තෙල් ගහ ගන්න. ඒක තමයි අද දවසේ තත්ත්වය. අපි යනවා යලිත් තවක් දිවෙන පුවත්පතට. දිවෙන පුවත්පතේ තවත් සිරස්තල කිහිපයකටයි දැන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. කෝප් සභාපති මාධ්‍යයට කොළේ වැසීම හෙලා දකින්නවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තමයි එහෙම ප්‍රකාශ කරන්නේ. මේ කාරණාව කෝප් කමිටුවෙන් ඉතාමත් හොඳ මෙහෙවරක් හොඳ දේවල් බොහොමයක් පසුගිය දවස්වලදී එළියට ආවා. ඒවා පිළිබඳව ජනතාව දැනුවත් වුණා. මේ රටේ පහුගිය කාල තුල සිදු වුණා වූ කාරණාවන් පිළිබඳව ඇත්ත ඇති සැටින් දැනගන්නට හොඳ අවස්ථාවක් ලැබුණා මේ කෝප් කමිටුවේ කතා බහ කරන දේවල් සහ ඒ කරන විමර්ශනයන් එක්ක. නමුත් මේ දේවල් පිළිබඳව මාධ්‍යයට ඉදිරිපත් කරන්න එපයි කියලා සභාපතිවරයා කියපු කාරණාවත් එක්ක තමයි දැන් මේ
කාරණාව දිවෙන පුවත්පත ඉදිරිපත් කරන්නේ. අපි එහි ඇතුළු පිටුවේ තොරතුරුවලටත් ගමන් කරලා බැලුවොත් වටී කියලා මට හිතෙනවා මේ වෙලාවේදී ඔබට. ඒක නිසා ඒ පිළිබඳව මෙන්න මේ විදිහට තමයි සඳහන් කරන්නේ දිවෙන පුවත්පත. කෝප් සභාපති මාධ්‍යයට කොළේ වැසීම හෙලා දකිනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය කෝප් කමිටු රැස්වීමේදී විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විසින් සිදු කරන ලද ආందోලනාත්මක ප්‍රකාශය මාධ්‍යයට අවාරණය කිරීම තරයේ හෙලා දකින බවත්, එසේ තොරතුරු ජනතාවට සහ මාධ්‍යයට වාරණය කිරීම කෝප් කමිටුව හෝ එහි සභාපතිවරයාට බලයක් නොමැති බවත්, එම තොරතුරු ජනතාවට සහ මාධ්‍යයට දැනගැනීමට අයිතියක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා කියලා තමයි තවදුරටත් දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ඒ සමගම කියනවා මෙන්න මේ විදිහට වර්තමානයේ රට පත්ව ඇති විවේචන මුදලවා ගැනීම උදෙසා වෘත්තීය සමිති සිවිල් ක්‍රියාකාරීන්ගේ ඒකාබද්ධ වැඩපිළිවෙලක අවශ්‍යතාවය අවධාරණය කරමින් මේ පිළිබඳව ප්‍රායෝගික වැඩපිළිවෙල ගොඩනැගීම උදෙසා වූ මාර්ගසිතියම් පිළිබඳව අදහස් ආයෝජන ලබා ගැනීමේ වැඩසටහනක් ඊයේ කොළඹ නවනගර ශාලාවේදී පැවති අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කරා කියලා තමයි මේ ප්‍රවෘත්තිය තුළදී තවදුරටත් කරුණු කාරණා ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි යනවා තවත් සුවිශේෂී කාරණාවකට. දවස් 12ක් ලිට්‍රෝ ගෑස් නැහැ, පෝලිම් වල ඉන්න එපා කියලා ඔන්න තොරතුරක් කියනවා දවසේදී. පහුගිය දවස්වලත් ඉතින් නිතරම අපිට කියන්න සිද්ධ වෙච්ච කාරණාවක් තමයි පෝලිම් වල ඉන්න එපා, ගෑස් නැහැ කියන කාරණාව. අද දවසේදී ඒ පිළිබඳව තවදුරටත් කියනවා මෙන්න මේ විදිහට. ඉදිරි දින 12ම ලිට්‍රෝ ගෑස් වෙළඳපොළට නිකුත් කර නොකරන නිසා ලබන 6 වෙනිදා තෙක් පොලිම් වලට එක් නොවන ලෙස ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියා කියලා තමයි එහි තවදුරටත් සඳහන් වෙන්නේ. ලබන මාස 5 වෙනිදා සහ 12 වෙනිදා LP ගෑස් මෙට්‍රික් ටොන් 70000ක නෞකාවක් මෙරට එමට නියමිත බැවින් 6 වෙනිදා සිට යලිත් ගෑස් බෙදා හැරීමේ සැලසුම සකස් වෙලා තියෙනවා කියලා තමයි ඒ දුර තවදුරටත් සඳහන් වෙන්නේ. ඒ අනුව මීට අමතරව තවත් ගෑස් මෙට්‍රික් ටොන් 25000ක් අඩංගු ගෑස් නෞකාවක් මෙරට එමට නියමිතයි. ඒ නිසා 6 වෙනිදා තෙක් ගෑස් පොලිම් වලට නොවන ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 6 වෙනිදා ඉඳලා ආයිත් යන්න පොලිම් වලට ගෑස් හොයාගෙන. ඒක තමයි කියන්නේ අලුත් සභාපතිවරයා. කෘෂිකර්මය නිවාඩු 7 වෙනිදා සිට අවලංගුයි කියලා අනුර බාරසූලිය තොරතුරක් වාර්තා කරනවා දිවයින පුවත්පතට. මේ කියන්නේ විශේෂයෙන්ම නිවාඩු ලබා දීම සිදු වුණා පහුගිය දවස්වල, විශේෂයෙන්ම සිකුරාදා දවසට එහෙම මේ තියෙන අර්බුදකාරී තත්ත්වයක් එක්ක, ප්‍රවාහන පහසුකම් වල තියෙන ප්‍රශ්නات එක්ක. නමුත් මේ තියෙන සියලුම නිවාඩු 7 වෙනිදා ඉඳලා අවලංගුයි කියලා කියනවා කෘෂිකර්මයට. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මේ නිවාඩු අවලංගු කරලා තියෙන. ඒකටත් හේතු කරුණු කාරණා මොනවද කියලා ඔබ දැනගත්තොත් වටීවි. යලකන්නේට අවශ්‍ය යූරියා පොහොර බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය රැස් සියලුම ආයතනයන්හි සේවක කාර්ය මණ්ඩල වල නිවාඩු ජූනි මාස 7 වෙනිදා සිට 15 වෙනිදා දක්වා අවලංගු කිරීමට එම අමාත්‍යාංශය තීරණය කළා තිබෙනවා. ඉන්දියා රජයේ ලංකාවට ලබා දීමට නියමිත මෙට්‍රික් ටොන් 65000කින් යුත් පොහොර නැව ජූනි මාසයේ 1 වෙනිදා කොළඹට ළඟා වෙන්න නියමිතයි කියලාත් මෙහි සඳහන් වෙනවා. පොහොර ගොඩනැගීමෙන් පසු ඒවා දිවින පුරා පිහිටි ගොජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට නියමිත වෙලා තිබෙනවා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලංකා පොහොර සමාගම සහ කමර්ෂල් පොහොර සමාගම ආදී ආයතනවල සියලු කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු කරලා තියෙනවා කියලා තමයි මේ තොරතුරෙන් දිවෙන පුවත්පත තවදුරටත් වාර්තා කරලා තියෙන්නේ. ඔය විදිහට අපි දිවෙන පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු සිරස්තල වලට අවධානය යොමු කරලා දැන් ඇතුල් පිටු කිහිපයකටත් යන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අද දවසේ තිබෙන ප්‍රවෘත්ති අතර මේ කතා කරන්න සූදානම් වෙන්නේ තෙල් හා සම්බන්ධ කාරණාවක්ම තමයි. පෞද්ගලික බස් වලට නැති වුණාට ඩිපෝ අධිකාරිවරයාගේ හිතවතුන්ට තෙල් දෙන බවට චෝදනා. කුලියාපිටිය ඩිපෝ අධිකාරිවරයා සහ පෞද්ගලික බස් සේවකයන් අතර වචන හුවමාරුව ගාලගෝට්ටියක් බවට පත් වුණා කියලා තමයි ඒ තොරතුරෙන් වාර්තා කරලා තියෙන්නේ දිවයින පුවත්පත. ඒත් එක්කම හැටන් ඩිපෝවේ තෙල් නැතුව පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් වෙලා තියෙනවා කියලාත් තොරතුරක් අද දවසේදී දිවයින පුවත්පත වාර්තා කරනවා. මේ දවස්වල අත්‍යවශ්‍ය සේවාවන් සඳහා තෙල් ලබා දීම පිළිබඳව ගැටලු ගණනාවක් රටේ හැමතැනින්ම අපිට වාර්තා වෙනවා. විශේෂයෙන්ම අද දවසේදී කුඹුරුපිටිය රෝහල් සේවකයෝ රාජකාරී වලින් ඉවත් වීමෙන් රෝගී වූ දඩි පීඩාවකට පත් වෙලා තිබෙනවා කියලා තොරතුරක් වාර්තා වෙනවා. කුඹුරුපිටිය මූලික රෝහලේ කාර්ය මණ්ඩලය රන්සෑගොඩ සම්පකාර ඉන්ධන පිළිබඳ මරින් අත්‍යවශ්‍ය රාජකාරී සඳහා අලුත් පොලිමකින් ඉන්ධන ලබා ගැනීමට යෑමේදී උදෑසන සිට ඉන්ධන ලබා ගැනීම සඳහා පොලිමේ හිටපු අනිකුත් රාජ්‍ය නිලධාරීන් පිරිසක් එරෙහි වීම නිසා ඉන්ධන ලබා ගැනීමට නොහැකුණා කියලා තමයි ඒ තොරතුරේ වාර්තා වෙන්නේ. ඒත් එක්කම දවසේදී අපි යන්න සූදානම් වෙනවා කවි පන්තියකට. ආතා අපේ කවි පන්තිය අද දවසේ ඉදිරිපත් කරනවා දිවයින පුවත්පත. මොනවද අපේ ආතා කියන්නේ කියලා අපි බලමු.
උණුසුම් වෙලා ඉන්ධන පෝලිමේ තතු වැඩි වී තිබෙනවා ගුටි ඇන ගැනීම විස්තර ඇසෙන විටදී දස දෙසින්ම ආතා අපේ කීවා හොඳ කතාවක්. ඉන්ධන ටික දෙන්න තවමත් නිසි ලෙසට පාලකයන්ට බැරි වුණි ඇත්තය රටට. ජනයත් කුලල් කා ගත්තොත් එක පිටට තව තව දැයම යනවා ඇත අඳුරකට. ඒ විදිහට තමයි ආතා අපේ කවි පන්තියෙන් කියන්නේ. කතාව නම් ඇත්ත. දැන් මේ බලධාරීන්ට රජයකට අද දවසේදී ජනතාවට අවශ්‍ය ඉන්ධන ටික නිසි සැලසුමකින් ලබා දෙන්නට බැරිකමක් තිබෙනවා කියලා අපිට පේනවා දැනෙනවා මේ සිදුවෙන දේවලුත් එක්ක. හැබැයි මේ පෝලිං වල මේ අවස්ථාවන් වලදී ජනතාවත් ගුටි බැට හුමාරු කරගන්න ගියොත් එහෙම යන තත්වය තවදුරටත් අගාධයක්ම තමයි කියලා ආතා කියනකොට අපිටත් කියන්න තියෙන්නේ ඒ කතාව නම් ඇත්ත තමයි කියලා. අද දවසේදී දිවයින පුවත්පතේ තොරතුරු කිහිපයකටම අවධානය යොමු කරපු වෙලාවක අපි යන්න සූදානම් වෙනවා මේ වෙලාවේදී ලංකාදීප පුවත්පතේ මොනවද කියන්නේ කියලා බලන්න. විශේෂයෙන්ම ලංකාදීප පුවත්පත අද දවසේදී තමන්ගේ ප්‍රධානම සිරස්තලයේ බවට පත් කරගන්නේ රෝහල් සේවකයෝ තෙල් පෝලිම් වල කියන කාරණාව. රෝහල් රැසක් වහලා තවත් ඒවා බාගෙට සත්කාරක සේවා අඩාලයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒත් එක්කම පුත්තලම මූලික රෝහලේ කාල මණ්ඩලයේ ඉන්ධන නොලැබීම හේතුවෙන් සේවාවල නිවත්ව පුත්තලම කුරගන්න මාර්ගය වසා විරෝධතාවයක නිරත වුණු ආකාරය පිළිබඳව අද දවසේදී ලංකාදීප පුවත්පත තොරතුරු ඉදිරිපත් කරනවා. කවුරුණත් අපිට කියන්න තියෙන්නේ මේ පාරවල් වහගෙන කටයුතු කරනවා කියන කාරණාව අපිට අනුමත කරන්නම බෑ. මොකද මේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් සියලු සේවකීන්ට සියලු කාර්යයන් වල නිරත වෙලා ඉන්න අයට තියෙන ප්‍රශ්නයක්. ඉතින් පාරවල් වහගත්තායි කියලා ඇමතිවරුන්ටවත් മന്ത്രിවරුන්ටවත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ පිළිබඳව කටයුතු කරන අයටත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒන් ප්‍රශ්න ඇති වෙන්නේ ඔබ අපි වගේම සාමාන්‍ය ජනතාවට විතරයි කියන කාරණාව හිතේ තියාගෙන කටයුතු කරනවා නම් එයයි වටින්නේ. මහ බැංකුව අධිපතිවරයා පිළිබඳව යම් යම් කාරණා නිරන්තරයෙන්ම පසුගිය කාල සීමාවල වලදී පුවත්පත් වාර්තා කළා. අද දවසේදීත් ලංකාදීප පුවත්පත තමන්ගේ සිරස්තල අතරට එකතු කර ගන්නවා. මහ බැංකුව අධිපති ඉවත් කළොත් ආණ්ඩු විරෝධය තව වැඩි වේවි. ඒක කරන්න එපා. පොහොට්ටුවේ മന്ത്രി ජගත් කුමාර තමයි ඒ විදිහට කියන්නේ. තවත් සිරස්තල ගණනාවක් තිබෙනවා ඔබට කියන්නට ඉදිරිපත් කරන්නට. ඒ සියල්ලට ඉඩකඩ තබාගෙන අපි තමත් ඉක්මනින් ප්‍රධාන පාලක මැදිරියට ගිහින් සූදානම් වෙනවා. විරමෙන් පස්සේ යලිත් වටින බොහෝ දේ ඔබ වෙනුවෙන් අපි ඉදිරිපත් කරන්න සූදානම්. සියත පත්තරේ සමගින් යලිත් වතාවක් අපි ඔබ මුණ ගැහෙනවා good morning ශ්‍රී ලංකා තුලින්. ලංකාදීප පත්තරය සහ දින මින පුවත්පත අද දවසේදී වාර්තා කරලා තිබෙනවා සිරස්තල බොහොමයක් එක හා සමානයි වගේ. ඒක නිසා අපි මේ දෙකම එකට කතා බහ කරන්න සූදානම් වෙනවා. අද දවසේදී ලංකාදීප පුවත්පතත් දින මින පුවත්පතත් වාර්තා කරනවා ධම්මික දියුරුම් දෙයි කියන සිරස්තලයත් එක්ක. ධම්මික ආයෝජන ප්‍රවර්ධන ඇමති ධූරයට කියලාත් සඳහන් කරනවා. ඔබ මේ දකින්නේ දින මින පුවත්පතේ ඒ තොරතුරු ඉදිරිපත් කරන ආකාරය. පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මේ කොටුව ජනාධිපති මන්දිරයේදී දියුරුම් දුන්න අවස්ථාව තමයි අපි මේ දකින්නේ. මේ පිළිබඳව විවිධ පුවත්පත් දවසේදී Tamanගේ පුවත් තුළ විශේෂ සිරස්තල ප්‍රධාන සිරස්තල අතරට මේ කාරණා සියල්ල එකතු කරගෙන තිබෙන වෙලාවක අපි යන්න සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතේ තවත් විස්තරයක් ඔබට ඉදිරිපත් කරන්නට. රූපවාහිනී සංස්ථාව චක්‍රලේඛන කඩා සේවකීන්ට 2018 දී කෝටි 5ක බෝනස් දීලා හිමිකම් නැති 137කට කෝටියක තෙල් ප්‍රවාහන දීමනා ගෙවලා රට කඩා වැටෙන බවට තවත් මොන සාක්ෂිද නේද රාජ්‍ය ආයතනවල සිදුවන දේවල්. ඒත් එක්කම ලංගම ගැනත් කතා කරනවා මෙන්න මේ විදිහට. ලංගමට 2017 දී සේවකයන් හිතුමතේ බඳවාගෙන පඩි ගෙවලා ස්ථිර කාර්ය මණ්ඩලයට වැටුප වැඩිපුර 2070ක සේවක බරක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2017 වසරේදී නිසි අනුමැතියකින් තොරව සේවකයන් දහස් ගණනක් ගණනක් බඳවාගෙන වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පොදු ව්‍යවහාර පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේදී කෝප් කමිටුවේදී දැඩි අප්‍රසාදය හිමි වෙලා තිබෙනවා කියන කාරණාව තමයි ඒ විදිහට වාර්තා වෙන්නේ. ඔය සියලු කාරණාත් එක්ක අපි යන්න සූදානම් වෙනවා දිනමින පුවත්පතේ තවත් ප්‍රවෘත්ති කිහිපයකට. ලක්ෂ 4ක් පාස්පෝර්ට් ගත්තත් රට ගොස් ඇත්තේ 70000යි කියලා සුභාෂිනී සේනානායක වාර්තා කරනවා අතොරතුරක් දවසේදී දිනමින පුවත්පතට. ලක්ෂ 4ක් පාස්පෝර්ට් අරගෙන තියෙනවා කියලා තමයි මේ කාරණාවෙන් කියවෙන්නේ. නමුත් රට ගිහිල්ලා තියෙන්නේ 70000යි. උත්සාහ කරනවා හැමෝම Tamanගේ පාස්පෝර්ට් එක හදාගන්න.
වෙනත් රටකට ගමන් කරන්නට රාජ්‍ය සේවකීන්ටත් දැන් නිවාඩු ලබාගෙන පිටරට ගිහිලා රැකියාවක් කරන්න ඉඩ ගඩක් තිබෙනවානේ. ඒ කාරණාවත් එක්ක විදේශගත ශ්‍රමිකයන් වෙන ඩොලර් ගාණ මෙන් 5 ගුණයක පොලී රහිත ණයක් කියලා අනුර ප්‍රේමලාල් අද දවසේදී වාර්තා කරනවා. මෙන්න මේ විදිහට දිනමින පුවත්පතට. ඒත් එක්කම දැන් මේ පෙරවුම්හල් පිළිබඳව කතා කරනකොට දිනමින පුවත්පතත් තොරතුරක් එකතු කරනවා. පෙරවුම්හල් වල ටැංකි ජනතාවට පෙන්වීමට මැදිහත් වෙන්න එපා කියලා පොලිස්පති පොලිසිය වලට දන්වයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මොකද කලහකාරී තත්ත්වයක් නැති වෙනකොට එහෙම නැත්නම් තෙල් ටික ඉවරයි කියලා තෙල් පෙරවුම්හලෙන් කියනකොට පොලිමේ ඉන්න පිරිස කියන්නේ පෙරවුම්හලේ ටැංකි ටික පෙන්වන්න අපිට මේක ෂුවර් නෑ කියලා. සමහර අවස්ථාවන් වලදී මේකට යම් යම් සාධාරණ හේතුත් තියෙනවා. මොකද අපිට දැනගන්න ලැබුණු විදිහට වාර්තා වුණු විදිහට සමහර අත්දැකීම් එක්ක කියන්න තියෙන කාරණාව තමයි සමහර ඉන්ධන හල් වල නම් මේ විදිහට තොග සංගවා ගැනීමේ අවස්ථාවන් පහුගිය දවස්වලදී ඕනතරම් අපිට අහන්න දකින්න ලැබුණා. ඉතින් ඒ අගේ වෙලාවකදී මේවා ජනතාවට ගන්න තියෙන තෙල් ලබා ගන්න තියෙන තෙල් නිකන් ඉල්ලනව නෙවෙයිනේ සල්ලි දීලා ගන්න යන්නේ. ඉතින් ඒ විදිහට තව ටිකක් තෙල් තියාගෙන හිටපුවම දැන් මේ වගේ කාලවලදී සමහර වෙලාවදී තව පැය 3-4ක් තෙල් ටික රඳවාගෙන තබා ගත්තාම ඊට වඩා ටිකක් වැඩි ගානකට ඊගව අවස්ථාවේදී විකුණ ගන්න ඉඩකඩක් තිබෙනවා. මොකද මේ තෙල් මිල ඉහළ යාමේ තත්ත්වයක් එක්ක. ඒත් එක්කම ෂෙඩ් වල ගෝරි දාන අය වීඩියෝ කරන්න පොලිස්පතිගෙන් නියෝග කියලා තොරතුරුකුත් වාර්තා කරනවා. දිනමින පුවත්පත තමයි මේ තොරතුරත් ඉදිරිපත් කරන්නේ. ගයාන් කුමාර වීරසිංහ තමයි තොරතුර වාර්තා කරන්නේ. අද දවසේදී ෂෙඩ් වල ගෝරි දාන අයව වීඩියෝ කරන්න පොලිස්පතිගෙන් නියෝග. මම දැක්කා දවසේදී පුවත්පත්වල තිබුණා මේ සමහර පහර දීම් වලට හේතුව මේ ෂෙඩ් වලදී පටිගත කිරීම සිදු කිරීම තමන්ගේ ජංගම දුරකථනයෙන් ෂෙඩ් වල යම් යම් සේවකින් කරන වැරදි දේවල් පිළිබඳව පටිගත කිරීම කරන්න ගිහිල්ලා එවැනි අවස්ථාවලදී ඇති වූ බහින් බස් වීම දුරදිග ගිහිල්ලා මරණයන් පවා සිදු වුණු අවස්ථාවන් අපිට වාර්තා වෙනවා මේ තියෙන තත්ත්වයක් එක්ක. ඊළඟට අපි යනවා තවත් කාරණාවකට. සතොස් සේවකින් පෞද්ගලික සේවයේ යෙදවීම ජොන්ස්ටන් ඇතුළු 3කට සිතාසී කියලා රොෂාන් තුෂාර වාර්තා කරනවා අද දවසේදී මෙන්න මේ කාරණාව. ඒ සමගම දිනමින පුවත්පතේ ඉදිරිපත් කරන කාරණාවක් ජොනි සම්බන්ධයෙන් ගාලු මුවදුර අරගලකරුවන්ට පහර දීම හිටපු ඇමති ජොනිගෙන් CID නැවත ප්‍රශ්න කරයි කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. මේ පිළිබඳව තවමත් හරියාකාරයෙන් දඬුවම් ලබා දීලා නැහැ කියන කාරණාවත් එක්ක විශේෂයෙන්ම පහුගිය දවස් කිහිපෙත් මේ ගලු මුවදුර අරගලකරුවන් වගේම ලංකාවේ විවිධ තැන්වලදී විවිධ අදහස් ඉදිරිපත් කරපු ආකාරය අපි දැක්කා. දැන් මේ අද කියන්නේ ගලු මුවදුර අරගලකරුවන්ට පහර දීමට හිටපු ඇමති ජොනිගෙන් CID නැවත ප්‍රශ්න කරන්න පටන් අරන් තිබෙනවා කියන කාරණාව. කොහොම නමුත් මේ හා සම්බන්ධව අපේ ප්‍රවෘත්ති අංශ සකස් කරපු විශේෂ වාර්තාවකට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා මේ වෙලාවේදී. පසුගිය 9 වනදා ගෝඨාගෝගම හා මයිනාගෝගම සාමකාමී අරගලවලට පහර දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. එහිදී ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ගාලු මුද්‍ර අරගලයේ නිරතව සිටින තරුණයින් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයේ නිරත වුණා. මිනිසුන්ගේ විරෝධය, මිනිසුන්ගේ තරහව, ඔවුන් පිට කරන ආකාරය, උන්ගේ ඉල්ලීම් ඉටු කරගන්න උත්සාහ කරන ආකාරය, ඒ සඳහා යනකොට වෙන
අරගලකාරී තත්ත්වයන් තුළදී ඇතිවෙන අයහපත්කාරී තත්ත්වයන් මේ සියල්ලම අපිට වාර්තා වෙන කාල සීමාවක් මේ දවස්වල ඇත්තටම අපිටත් පත්තරයක් කියවන්න හිතෙන්නේ නැති තත්ත්වයකට තමයි පත් වෙලා තිබෙන්නේ. මොකද ඒ තරමටම ඍණාත්මක දේවල් තමයි හුඟක් වෙලාවට මේ ප්‍රවෘත්ති පත්‍ර තුලත් ඇතුළත් වෙන්නේ රටේ වර්තමානයේ සිදුවෙන කරුණු කාරණාත් එක්ක. කොහොම නමුත් අපි හැම මොහොතකම උත්සාහ කරමු මේ සියලු කාර්යයන් එක්ක අපේ මනස පුළුවන් තරම් निराවුල්ව තබා ගන්නට ධනාත්මකව යමක් හිතන්නට උත්සාහ කරමු. ඒ අපහසුයි කියලා අපි දන්නවා. නමුත් අපිට වෙන විකල්පයක් නැති තත්වයකට දැන් පත් වෙමින් යන්නේ. ඒක නිසා අපි උත්සාහ කරමු හැම මොහොතකම යහපත්ව යමක් දෙස බලන්නට දකින්නට ඒ සඳහා ශක්තිය ඔබට ලැබේවා කියන ප්‍රාර්ථනාවත් අපි හැම මොහොතකම එකතු කරනවා. අපි යනවා යලිත් වතාවක් ලංකාදීප පුවත්පතේ තොරතුරු කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නට. IMF පිරිස ජනපති හමුවේ කියලා සිරස්තලයක් තිබෙනවා. මේ පිළිබඳව අපි දෙවෙනි පුවත්පතත් එක්ක තොරතුරු බොහොමයක් කතා බහ කරා. තමිල්නාඩුවෙන් දෙවෙනි රටත් කෝටි 300ක කිරිපිටි හාල් බෙහෙත් ලැබෙනවායි කියලා තොරතුරක් අද දවසේදී වාර්තා කරලා තිබෙනවා ලංකාදීප පුවත්පත. පෙට්‍රෝල් නැව තවදුරටත් ප්‍රමාදයි විෂය භාර අමාත්‍යවරයා විදිහට ප්‍රකාශ කරනවා. කංචනගේ ඡායාරූපකුත් එක්ක අද දවසේදී මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ජොන්ස්ටන්ගෙන් දෙවෙනි වරට පැය 4ක ප්‍රකාශයක් ලබා ගනී. අපි දැන් ටිකට ඉස්සෙල්ලා දිනමින පුවත්පතත් එක්ක කතා කරපු කාරණාව ටිකක් විස්තරාත්මකව අද දවසේදී ලංකාදීප පුවත්පතත් තොරතුරු ඉදිරිපත් කරනවා. තෙල් කළු කඩ ඇරලා පෙට්‍රෝල් ඩීසල් ලීටරේ රුපියල් 1200යි. හිටපු ඇමතිත් 950කට අරන් කියලා තොරතුරු වාර්තා කරනවා. ඒ තුළ තවදුරටත් මෙන්න මේ විදිහට සඳහන් කරනවා ලංකාදීප පුවත්පත. දිවයිනේ සමහර ප්‍රදේශවල ඇතම් සංවිධානාත්මක කණ්ඩායම් නිවෙස් ඇතුළු පිටස්තර ස්ථානවල කළු කඩවල් කියලා කියන්නේ පෙට්‍රෝල් සහ ඩීසල් සංගවා තබාගෙන ලීටරේ රුපියල් 17,1200 අතර මිල ගණන් වලට හොර රහසේ අලෙවි කරන බව වාර්තා වෙනවා කියලා තමයි තොරතුර කියන්නේ. තෙල් ප්‍රශ්න උග්‍ර අතර හැරීම නිසා බොහෝ දෙනෙකු කළු කඩෙන් තෙල් මිල දී ගැනීමට පෙළඹී සිටින අතර වර්තමානයේ මන්ත්‍රීවරයෙකු වන හිටපු ඇමතිවරයෙකුද කළු කඩෙන් ඊයේ තෙල් මිල දී ගෙන ඇතයි දැනගන්නට ලැබිලා තියෙනවා කියලා ලංකාදීප පුවත්පත කියනවා. රාජ්‍ය සේවකයන්ට නිවාඩු පිට පෞද්ගලික අංශයට යන්න වරම් කියලා ප්‍රශ්නාර්ථයක් තමයි තියෙන්නේ. වසර 5ක වැටුප් රහිත නිවාඩුවක් කියලා තියෙනවා. වැඩිදුර තොරතුරු ලංකාදීප පුවත්පතේ ඇතුළු පිටුවල සඳහන් වෙලා තිබෙනවා. ওই විදිහට තමයි අද දවසේදී ලංකාදීප පුවත්පත තමන්ගේ ප්‍රධාන සිරස්තල ඉදිරිපත් කරලා තියෙන්නේ මුල් පිටුව තුල. ඒ අතරතුරේ මම යන්න සූදානම් වෙනවා පංකජ රවින්දගේ සරදම් කාටුනේට. කාටුන් එකේ කියන්නේ ඉන්ධන මිල තරු පෙන්න වැඩි කරනවලු කියලා කියනවා. ඒත් රුපියලක් පාඩුවටද කියලා අහනවා. හැමදාමත් ඉතින් අපේ සමහර ඇමතිවරු නේද අපිට විහිළුත් සපයනවනේ. ඒක නිසා ඉතින් ඒවා කාටුන් බවට පත් වෙලා අද දවසේදී අපිට දකින්නත් ඉඩකඩක් ලැබිලා තියෙනවා. ඔය අතුරුතුරේදී අපි යමු ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවලට. ඇතුල් පිටුවල තිබෙන කරුණු කාරණාත් එක්ක අද දවසේදී ෂෙඩ් එක ළඟකදී පහර දීම ආර්චි කට්ටුව හිටපු සභාපති ඇතුළු තිදෙනාට අප මේත් අර පහුගිය දවස්වල සිදුණු කාරණා පිළිබඳව තමයි වාර්තා කරන්නේ. ආර්චි කට්ටුව ඉන්ධන පිරුමල ඉදිරිපිටදී පුද්ගලයෙකුට පහර දී පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි ආර්චි කට්ටුව ප්‍රදේශ සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු ආධාරකරුවන් තිදෙනෙකු හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීම පසුව මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු විසින් අපමත මුදා හරින්නට කටයුතු කරලා තියෙනවා කියන කාරණාව තමයි අද දවසේදී වාර්තා කරලා තියෙන්නේ. ඒ අතරතුරේදී මේ දවසේදී ඉදිරිපත් කරන කාරණා තුල පොදු ප්‍රවාහනය නැංවීමේ ඌමනාව කියලා විශේෂ ලිපියක් තිබෙනවා ලංකාදීප පුවත්පතේ. ඒත කාලීන ලිපියක් විදිහට අපිට දැනුණ එකයි මේක තෝරාගන්නේ. වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රවාහන සේවය රජය මගින් පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුයි. පෞද්ගලික වාහන වලට පෙට්‍රල් නිකුත් කිරීම නවතා දැමිය යුතුයි. බස් රථ සහ ලොරි රථ සඳහා ඩීසල් බෙදා හැරීම ක්‍රමවත් කළ යුතුයි. ත්‍රිරෝද රථ සහ යතුරු පැදිස් සඳහා පමණක් පෙට්‍රල් නිකුත් කළ යුතුයි. මේ වගේ ප්‍රකාශ ගණනාවකුත් එක්ක මේ ලිපිය ආරම්භ කරලා තිබෙන්නේ. කොහොම නමුත් පොදු ප්‍රවාහනය නැංවීමේ ඉතාමත් හොඳ උවමනාවක් තිබෙනවායි කියන කාරණා. එහෙම නැත්නම් මේ වෙලාවේදී කාලීනයි කියන කාරණාව පිළිබඳව මේ තුල තොරතුරු වාර්තා කරනවා. අතුල වීරසූරිය තමයි මේ ලිපිය ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම රටක දියුණුව ගැන කතා බහ කරනකොට අපි දකිනවා ලෝකයේ බොහෝ රටවල් වලදී පොදු ප්‍රවාහන සේවයේ තිබෙන කාර්යක්ෂමතාවය සහ එහි තියෙන නිවැරදි භාවිතය තුළ බොහෝ ප්‍රශ්න විසඳා ගන්න ඉඩකඩක් තිබෙනවා. අපේ රටේ මිනිස්සු උනත් වර්තමානයේදී විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවය නිසියාකාරව ක්‍රියාත්මක වෙනවා නම් කොයි මොහොතකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ තමන්ගේ වාහනයෙන්ම ගිහිල්ලා මේ කටයුතු සිදු කරගන්න ඕනේ කියන කාරණාව. ඒක නිසා පොදු ප්‍රවාහනය හැකි ලෙසින් යහපත් තත්ත්වයකට ගේන්න උත්සාහ කරනවා නම් එහෙම නැත්නම් ජනතාවට මීට වඩා ඉතාමත් හොඳ තත්ත්වයකට ගේන්න උත්සාහ කරනවා නම් ඒ තමයි මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් වලින් මිදෙන්නත් තියෙන හොඳම උපක්‍රමයක් විදිහට අපිටත් පේන්නේ.
ගෑස් එනවයි ලණුවක් දීලා අලුත්ගම කලබලයක් කියලා තොරතුරක් වාර්තා වෙනවා. මේ බොහෝ වෙලාවට දැන් අපි අද දවසේදී පුවත්පත්වල සිරස්තලත් එක්කම කතා කරා කවද්ද හරියටම ගෑස් එන්නේ කියලා සභාපතිවරයා කියන කාරණාවත් එක්ක. ඒක නිසා බොරු කාරණා බොරු ප්‍රචාරයන් ඉදිරිපත් කරන්නට එපා. මේ වෙලාවේ මිනිස්සු ඉතාමත් අපහසුතාවයෙන් ඉන්නේ. ඉතින් මේ ගෑස් එනවයි කියලා බොරු කාරණාවක් ප්‍රචාරය කරලා අලුත්ගමදී කලබලයක් ඇති වුණා කියන සිද්ධියත් අද දවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ওই විදිහට අපි ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවේ තොරතුරු වලටත් ගමන් කරපු වෙලාවේ දිවයින පුවත්පතටයි අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. දිවයින පුවත්පතේ Facebook කාටුනය අද මොනවද කියන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. හම්බන්තොට වරායේ අවුරුද්දක වියදම මිලියන 100ක් විතර වෙනවලු. ඒනුත් කන්නම මිලියන 47ක් ගිහිල්ලාලු කියලා තමයි කියන්නේ. අම්මෝ මෙහෙමත් රට ඉතුරු වෙලා තියෙන එක පුදුමයක් බං කියලා කියනවා. Facebook කාටුනය තුල. අපි දැක්කා පහුගිය දවස්වලදී ආහාර සඳහා විශේෂයෙන්ම වරායේ එහෙම කොයිතරම් මුදලක් යනවද කජු වලට යන වියදම පිළිබඳව එහෙම ඊයේ පෙරේදා පුවත්පත්වල ටිකක් වැඩිපුර තොරතුරු වාර්තා කරලා තිබුණා. හැබැයි ඒ වගේනුත් වාර්තා වුණේ හොයලා බලපුවාම ඒ තරමට කජු අරගෙන නැහැ. කජුත් පිල්ලි ගහලා කියලා තමයි අපිට ආරංචි උනේ. ඉතින් ඔය වගේ කාරණාවන් එක්ක රටක් මේ විදිහටවත් තියනවා කියන එක පුදුමයක් කියලා තමයි හුඟක් තැන්වලදී අපිටත් හිතෙන්නේ. ඕකයි තත්ත්වයේ කවිපන්තියටයි අපි දැන් යන්න සූදානම් වෙන්නේ. ඉන්දන සමග ගමු රුසියානු පෝර කිව්වම වාසු පිට පිට හාර නගලා හිනාවක් කට පුරා මාර අගමැති පෙන්නවා ඇමරිකා පාර. හුඟක් තැන්වලට ඔය වගේ ප්‍රශ්නත් එක්ක තමයි ඉදිරියට යන්න බැරි වෙලා තිබෙන්නේ. සමහර වාසිදායක තත්වයන් රටට යහපතක් වෙන දේවල් පිළිබඳව කතා බහ කරන්නටත් ඒවයිනි තීන්දුව తీරන ගන්නටත් සමහර අතපෙවීම සිදු වෙනකොට ජාත්‍යන්තර මට්ටමින් පවා තියෙන ප්‍රශ්නකාරී තත්වයන් අපිට දැන් පේනවා. ඉතින් මේවට ඉතා ඉක්මනින් විසඳුම් හොයාගත්තේ නැත්නම් තවදුරටත් අපිට කතා කරන්න වෙන්නේ හැමදාමත් මේ වගේ හිත රිදෙන කාරණාම තමයි. අපි අවසාන වශයෙන් යන්න සූදානම් වෙනවා දිවයින පුවත්පතේ ආතා අපේ කවිපන්තියට. ආතා අපේ කවිපන්තිය කියන්නේ ඉන්ධන ටික දෙන්න තවමත් නිසි ලෙසට පාලකයන්ට බැරි වුණි ඇත්තේ රටට. ජනයත් කුලල් කා ගත්තොත් එක පිටට තව තව දැයම යනවා ඇත අඳුරකට කියලා තමයි කියන්නේ. අඳුරෙන් මුදවා ගන්නට නම් අපිට කරන්න ඕන සියලු කාරණාවන් යහපත් සිද්ධ කරගන්නට අවශ්‍ය දේවල් පිළිබඳව අවධානය තවදුරටත් යොමු වෙන්නට ඕන. Tamanගේ මඩිය තර කරගන්නට නෙවෙයි රටේ ජනතාවගේ බඩගින්න නිවන්නට මේ මොහොතේ අවශ්‍ය බලධාරීන් නිලධාරීන් රාජ්‍ය සේවකින් හැමදෙනාම එක්ව කටයුතු කළ යුතු කාලය දැන් එළඹිලා ගොඩක් කල් තවමත් ඒ තැනට අපි ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ මොහොතේවත් අපි අධිෂ්ඨානයක් කරගමු ඒ වෙනුවෙන් රටට යමක් සිදු වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක. එමුනම් අපි අදට ඔබෙන් සමුගන්න සූදානම් වෙනවා පත්තරවල විස්තර සියල්ල එකතු කරගෙන ඇවිදilla පුවත්පත්වල තොරතුරුත් එක්ක සියත පත්තරය තුලින් අපේ ඊළඟ විශේෂාංග සියල්ල ආරම්භ කරන්න සූදානම් වෙනවා. සුන්දර ශනිදාව තුල සෙනසුරාදා දවසේ ඔබට අර්ථවත් වටින බොහෝ දේ එකතු කරගෙන තිබෙනවා. අද දවසේදීත් ඒ සමග අත්වැල් බැඳ ගන්නට ආරාධනා ලබා දෙමින් සම්බන්ධතාවය ලබා දෙනවා අපි ප්‍රධාන පාලක මැදිරියට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.